ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු සවස 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම මදුශාන්ත සිල්වා. මම රෝෂිනී විජේසූරිය මුලින් අවධානය දවස උණුසුම් කළ සිරස්තල වෙත. බ්‍රිතාන්‍යයේ පැතිරෙන නව කොවිඩ් ප්‍රභේදය ලොව කළඹයි. යුරෝපය ඇතුළු රටවල් රැසකින් බ්‍රිතාන්‍යයට සංචාරක තහනමක්. රත්නපුරේ සහ අටුළුගම කොවිඩ් අවදානම ඉහළට. දේශපාලන රැස්වීම් කිහිපයකට එක් වූ ආගරපතන සභාපතිටත් කොවිඩ්. විශේෂඥ කමිටුවේ තීරණය එනතුරු ගාල්ලේ කොවිඩ් දේහයක් ආදාහනය නොකරන ලෙසට අධිකරණ නියෝගයක්. බස්නාහිර සහ හුදකලා ප්‍රදේශ හැර පාසල්වල සියලුම පන්ති ජනවාරි 11 සිට විවෘත කිරීමේ තීරණයක්. වතු කම්කරු වැටුප් සාකච්ඡාව උණුසුම් වේ. පළතුරු තිබහට නියම පිළිතුරු MD නෙක්ටා. දවස් 30ක්ම අන්ලිමිටඩ් Netflix බලන්න. අන්ලිමිටඩ් data pack එකක් මුළු පවුලටම අන්ලිමිටඩ් ෆන් එකක් අරගන්න. අදම ඇක්ටිව් කරගන්න. රතුමරතු ටොමාටෝ වැඩිම ලංකාවේ ඔරිජිනල් සෝස් MD ටොමාටෝ සෝස්. COVID-19 වෛරසයේ පාලනයෙන් තොර නව ප්‍රභේදයක් පිළිබඳ වාර්තා වීමත් සමග ලොව පුරා රටවල් රැසක් බ්‍රිතාන්‍යයට සංචාරක තහනමක් පනවා තිබෙනවා. එම නව වෛරස් ප්‍රභේදය බ්‍රිතාන්‍ය ජනගහනයෙන් 70%ක පමණ පිරිසකට ආසාදනය වීමේ අවදානමක් පවතින බවයි වාර්තා වන්නේ. මේ අතර නව වෛරස් ප්‍රභේදය ඔස්ට්‍රේලියාව, ඩෙන්මාර්කයේ ඇතුළු තවත් රටවල් කිහිපයකින්ද වාර්තා වන බව විදේශ මාධ්‍ය සඳහන් කළා. දවසේ පුවත. COVID-19 වෛරසයේ වඩාත් ආසාදිත සහ පාලනයෙන් තොර නව ප්‍රභේදයක් පිළිබඳව එංගලන්තයේ දකුණු දිග ප්‍රදේශයෙන් පළමුවරට වාර්තා වූයේ පසුගිය සැප්තැම්බර් මාසයේදී. ගෙවුණු කාලය තුල බ්‍රිතාන්‍යයෙන් නව ආසාදිතයන් වාර්තා වීම ඉහළ ගියේද එම පසුබිම තුලයි. සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ නව වෛරස් ප්‍රභේදය බ්‍රිතාන්‍යයේ ජනගහනයෙන් 70%ක පමණ පිරිසකට ආසාදනය විය හැකි නමුත් එය මාරාන්තික නොවනු ඇති බවයි. The new variant is out of control and we need to bring it under control, and it's important for everybody to essentially act like they might have the virus. මෙම නව වෛරස් ප්‍රභේදය පළමු රැල්ලේ වෛරසයට වඩා ඉතා වේගවත්ව ප්‍රතිස්ථාපනය වන බවට සෞඛ්‍ය විශේෂඥයන් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව එය මිනිසාගේ සෛල බිත්තිවලට ආසාදනය වීම වේගවත් වනු ඇති. නව වෛරස් ප්‍රභේදයේ බලපෑම හමුවේ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සිය වැසියන්ට නගර අතර සංචරණය කිරීමෙන් වළකින ලෙසට ඉල්ලා සිටි අතර ලන්ඩන් ඇතුළු නගර රැසක ගුවන්තොටුපළ සහ දුම්රිය ස්ථානවල දැඩි තදබදයක්ද දක්නට ලැබුණා. ඊයේ දිනේදී 36000කට ආසන්න රෝගීන් සංඛ්‍යාවක් එංගලන්තයෙන් වාර්තා වෙනවා. අතරම මෙය පසුගිය සතියත් එක්ක සංසන්දනය කිරීමේදී දෙගුණයක වැඩිවීමක් වශයෙන් තමයි සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරන්නේ. ඒ අනුව ඊයේ රාත්‍රියේ 11ට ප්‍රංශය තම දේශීය සීමාව වසා දමන්නට කටයුතු කළා. මේ වන විට ඉතාලිය, ජර්මනිය, බෙල්ජියම, ආයර්ලන්තය, තුර්කිය මේ වන විට තමන්ගේ දේශීය සීමාව වසා දමා තිබෙනවා. එංගලන්තයේ කෝබ්‍රා කමිටුව මේ මොහොත වන විට රැස් වී තිබෙනවා. ඔවුන් තීරණය කිරීමට නියමිතයි මේ සැපයුම් මාර්ග පිළිබඳව ඔවුන් ගන්නා ක්‍රියාමාර්ග. එමෙන්ම මෙම නව වෛරස් ප්‍රභේදය හඳුනා ගැනීමත් සමග අයර්ලන්තය, ජර්මනිය, ප්‍රංශය, ඉතාලිය, නෙදර්ලන්තය, බෙල්ජියම, පෘතුගාලය ඇතුළු යුරෝපා රටවල් මේ වන විටත් බ්‍රිතාන්‍යයට සිදු කෙරෙන ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා. දකුණු අප්‍රිකාව, තුර්කිය, ඊශ්‍රායලය වැනි රටවල්ද බ්‍රිතාන්‍යයේ සිට තම රටවලට සංචාරකයන් පැමිණීම තහනම් කිරීමට පියවර ගත්තා. අසල්වැසි ඉන්දියාවද පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් අනිද්දා සිට මේ වසර අවසානයේ තෙක් බ්‍රිතාන්‍ය දක්වා ගුවන් ගමන් අත්හිටුවීමට පියවරගෙන තිබෙනවා. මේ අතර මෙම නව COVID-19 වෛරස් ප්‍රභේදය පිළිබඳව අධ්‍යයනය කිරීම සඳහා බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන් සමග ඉතා සමීපව කටයුතු කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ බ්‍රිතාන්‍ය සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ මත නව වෛරස් ප්‍රභේදයේ ලක්ෂණ සහ එහි ව්‍යාප්තිය පිළිබඳව ලොව සෙසු රටවල් දැනුවත් කිරීමට අපේක්ෂා කරන බවයි. ලෝකේ පුරාම අපි දකින ප්‍රවණතාවය තමයි පළවෙනි රැල්ලට සාපේක්ෂව දෙවෙනි රැල්ලේ ඇතිවිය හැකි රෝගීන් සංඛ්‍යාව, මරණ සංඛ්‍යාව අසාමාන්‍ය ලෙස ඉහළ යා හැකි. ඒ නිසා සමස්තයක් විදිහට මේ ගෝලීය වසංගතයේ අධිවසංගත තත්ත්වයක් දක්වා ගමන් කළ හැකි කියන පුරෝකථනවල ඉඳන් තමයි ලෝකයේ විදිහට තීරණ ගන්නෙ. ඒ නිසා ලංකාව විදිහට අපිටත් මේ තියෙන තත්ත්වයන් ඉතාම සමීපව අධ්‍යයනය කරමින් රටක් විදිහට අපි කොහෙටද ගමන් කරන්න කියන එක සම්බන්ධයෙන් අවබෝධ කරගනිමින් ඉදිරියට ගමන් කළ යුතුයි. මේ අතර බ්‍රිතාන්‍යයෙන් වාර්තා වූ නව වෛරස් ප්‍රභේදය පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසනවා. ඔහු සඳහන් කළේ හෙට දිනේ රැස්වන කොවිඩ් කමිටුවේත් ඒ පිළිබඳව අවධානය යොමු කරන බවයි.
මේ අතර ලබන 26 වෙනිදා සිට ජාත්‍යන්තර ගුවන් සේවා සඳහා කටුනායක ගුවන් තොටුපළ විවෘත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව සොයා බැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද ගුවන් තොටුපළේ නිරීක්ෂණයකට එක් වුණා. ඉදිරියේදී රජය සූදානම් කරනවා නියම ව්‍යාපෘතියක් හැටියට ගුවන් තොටුපළ සංචාරකයන් සඳහා විවෘත කරන්න, කොවිඩ් රෝගය පාලනය කරන්න, කොවිඩ් රෝගය පැතිරීම වළක්වන්න අවශ්‍ය කරන කටයුතු සෞඛ්‍ය උපදෙස් අනුව කෙරෙනවා කියන එක අපි නිරීක්ෂණය කෙරුවා. මේ අතර මෙරටට ගෙන්වීමට නියමිත කොවිඩ් එන්නත පිළිබඳවද රාජ්‍ය අමාත්‍යවරිය මෙහිදී අදහස් පළ කළා. යුරෝපයේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එක තමයි අපි කල්පනා කරගෙන යන්නේ. මොකද ෆයිසර් එක අපේ රටට ගැලපෙන්නේ නැහැ. මොකද රින 70 ගබඩා කරන්න ඕන, ප්‍රවාහනය කරන්න ඕන. ඉන්නත් දෙන අවස්ථාවේදී රින 70ක උෂ්ණත්වය තියාගන්න ඕනේ. අපි වගේ උෂ්ණාධික රටකට ඒක අමාරුයි. ඒ නිසා අපිට ගැලපෙන වෝවිට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එක මොකද ෆ්‍රිජ් එකේ තියාගන්න පුළුවන් මාස 6ක්. එන්නද ගේනවනේ කොහොමද? අනිවාර්යයෙන්. ඒවට සල්ලි තියෙනවද? තියෙනවා සල්ලි. විශේෂයෙන් මහජන සෞඛ්‍ය වෙනුවෙන් මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් රජය පියදාම් කරන්න කොයිම වෙලාවකවත් පසුබට වෙලා නැහැ. දවසේ පුවත අදම CDB iDeposit ඩිජිටල් ස්ථාවර තැන්පතුවක් කරබන්න. අලුත්ම ලොකු සයිස් ටීවී එකක් ගන්න. ලොකු හුවමාරුවට්ටම් හිමි කරගන්න. සිංගර් පමණයි. බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ යළිත් කොවිඩ් අවදානම ඉහළ ගොස් ඇති අතර එම ප්‍රදේශයේ සිදු කළ PCR පරීක්ෂණවලින් නව ආසාදිතයින් 195 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. මේ අතර මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 37000 සීමාව ඉක්මවා ගියේ තවත් ආසාදිතයින් 594 දෙනෙකු වාර්තා වීමත් සමගයි. තවත් මරණ 5ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 176 දක්වා ඉහළ ගියා. මෙලෙස මේගේ පිරිස අතරට පනාගොඩ පදිංචිව සිටි 71 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 8 පදිංචිව සිටි 52 හැවිරිදි පුද්ගලයෙක්, කොළඹ 12 පදිංචිව සිටි 71 හැවිරිදි කාන්තාවක්, කොළඹ 2 පදිංචිව සිටි 44 හැවිරිදි පුද්ගලයෙක් සහ බණ්ඩාරගම පදිංචිව සිටි 49 හැවිරිදි පුද්ගලයෙකු ඇතුළත්. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේ වැල්ලම්පිටිය පොලිස් වසමේ සාලමුල්ල ග්‍රාම නිලධාරී වසම, වැල්ලවත්ත පොලිස් වසමේ කෝකිලාපාර සහ ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල පොලිස් වසමේ කෙරවලපිටිය ග්‍රාම නිලධාරී වසමේ නයිදුව ප්‍රදේශය, පෑලියගොඩ පොලිස් වසමේ ගංගබඩ ග්‍රාම නිලධාරී වසම, කිරිබත්ගොඩ පොලිස් වසමේ විලෝගොඩ උතුර ග්‍රාම නිලධාරී වසම අද අලුයම සිට හුදකලා බවින් නිදහස් කෙරුණා. නිරෝධායනයට යොමු කළොත් ඒ නිවසින් පිටතට යාමට හැකියාවක් නැහැ. එහෙම ගියොත් ඒ වරදක් වෙනවා. ඒ වගේම එම නිරෝධායන පරිශ්‍රයට පිටස්තර කෙනෙක් පැමිණියොත් එයත් වරදක් වෙනවා. ඒ නිවෙස් ආශ්‍රිතව නිල ඇඳුමින් වගේම සිවිල් ඇඳුමින් නිලධාරීනුත් අපි යොදවලා තියෙනවා. එවැනි කටයුතු සිදු වුණොත් නිරෝධායන ක්‍රියාවලියෙන් පස්සේ ඒ පුද්ගලයන්ට එරෙහිව ඉතා දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා. අද පෙරරු 5ට වත්තල හුණුපිටිය විහාරමාවතට පනවා තිබූ හුදකලා තත්ත්වය අද අලුයම ඉවත් කිරීමට නියමිතව තිබුණත් එම තත්ත්වය පෙරරු 10 දක්වා පැවතීම හේතුවෙන් ජනතාව නොසන්සුනුනේ මේ ආකාරයෙන්. ඕගොල්ලන්ට ආදරෙත් නැහැ. ඉතින් අපිට ප්‍රශ්න වෙලා තියෙනවා. ඕගොල්ලෝ මීහරක් වගේ වැඩ කරනවා. බය හෙල්මට් එක දාගෙන යනකොට මාස්ක් එක දාන එක තමයි ආරක්ෂාවට. හැමතැනම විස බීජ මේ වත්තේත් ලෙඩ ඉන්න මික්ස් එකක් නැති වත්තක. දැන් රෑ 12කට ගලත් මේ වත්තට වෙලා බලනවනේ ඇවිල්ලා අපි ඕගොල්ලන්ගේ ඉච්ඡාව කිසිම ඕන කමක් නැහැ. මේ අතර වත්තල හුණුපිටිය ජයන්ති මාවත අද පෙරරුවේ සිට සති දෙකක කාලයක් දක්වා යලි හුදකලා කිරීමට තීරණය කරුණේ ප්‍රදේශයේ පැවති අවමගුල් උත්සවයකට සහභාගී වූ 14 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට තහවුරු වීම හේතුවෙන්. මාසයක් වුණත් වැව්වට කමන්නේ මිනිස්සුන්ට කන්න මොන දෙන්න බෑ. කන්න මොන දෙන්න එකපාරට වාපුවා මිනිස්සු කන්න බොන්නේ කොහමද? යන්න දෙන්නේ නැහැ, එන්න දෙන්නේ නැහැ, වැටෙන්න දෙන්නේ නැහැ. දැන් කලින් කිව්වද අද වහනවා කියලා? ඔව් ඊයේ තමයි කිව්වේ. කොවිඩ් කෙසේ වෙතත් බඩගින්න මැරෙනවා. ගෙවුණු පැය 24 තුල වාර්තා වූ නව ආසාදිතින් සංඛ්‍යාව 594ක් වන අතර ඒ සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතින් සංඛ්‍යාව 37000 සීමාව ඉක්මවා ගියා. විදේශ රටවල සිට පැමිණි දෙදෙනෙකුද මෙම නව ආසාදිතින් අතරට අයත්. මෙරටින් වාර්තා වූ ආසාදිතින්ගෙන් වැඩිම පිරිස අයත් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයටයි. එම ගණන 253ක්. ඉන් 62 දෙනෙකු බොරැල්ලෙන් වාර්තා වන අතර කොම්පන්ජි විදියෙන් 30 දෙනෙකු සහ බ්ලූ මැන්ඩල් ප්‍රදේශයෙන් 27 දෙනෙකු වාර්තා වුණා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 124 දෙනෙකු වාර්තා වූ අතර 30 දෙනෙකු රාගමින් සහ 24 දෙනෙකු වත්තලින් වාර්තා වුණා. බස්නාහිරෙන් පිටතට අවදානම් ව්‍යාප්ත වීමේ ලොකු අනතුරක් මතුවලා තියෙනවා. විශේෂයෙන්ම ජනතාවගේ පහුගිය සතියාන්තයේ හැසිරීම නම් ඊළඟ සතියාන්තය වෙනකොට කොහෙන්ට යයිද කියලා අපි දන්නේ නැහැ. ඒ නිසා හෙට දවස් වල ජනාධිපති කාර්යසාධක බලකාය රැස්වීමට නියමිතයි. එතෙන්දී මේ පවතින තත්ත්වයන් තේරුම් අරගෙන ඉදිරි සති දෙක කළමනාකරණය කර ගැනීම ඉතා වැදගත් කියලා අපි විශ්වාස කරනවා. මේ අතර බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයන් සඳහා ගත වූ දින 3ක කාලය තුළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 2180ක් සිදු කර ඇති අතර ඉන් ආසාදිතයින් 13 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. කොළඹෙන් පිටවෙන අයව අහඹු පරීක්ෂාවට ලක් කරන ක්‍රියාවලියේදී අධිවේගී මාර්ගයේ ගමනාගමනයට බරපතල ලෙස හානියක් බාධාවක් නොවන පරිදි කරවීම සඳහා විශේෂයෙන් දකුණු පළාතේ නාහිර පළාත පසු කරපු අවස්ථාවේ සිට තිබෙන්නා වූ එක්සිට් පොයින්ට්ස් වල තෝරාගත් ස්ථාන
ස්ථානවල මේ පරීක්ෂණය ඉදිරියේදී කරන බව ප්‍රකාශ කරන්න කැමැතියි. ෂණික ප්‍රතිදේහ හෝ ෂණික පරීක්ෂණ සම්බන්ධයෙන් අපි පැහැදිලිව දරන මතය තමයි ඒකෙන් වැරදෙන්නට තියෙන ඉඩකඩ බොහෝ සෙයින් වැඩි. අපි නැවත කියනවා ප්‍රතිඵලය වැරදිලා රෝගීන් හා පුරවැසියන් සෞඛ්‍ය අමාත්‍යාංශයට හෝ සෞඛ්‍ය සේවකයන්ට කෙලගහන තත්ත්වයට පත් කරන්නට එපා. ඒ නිසා අපි ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කරනවා නම් නිරන්තරව අහඹු ලෙස මේ පරීක්ෂණ නිවැරදිවද කියන එක රසායනාගාර ක්‍රමවේදයක් එක්ක පරීක්ෂා කළ යුතුයි. මේ අතර ආග්‍රපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. අදාළ සභාපතිවරයා සහ පවුලේ සමීපතමයින්ට පසුගියදා සිදු කළ PCR පරීක්ෂණයකින් ඔහු කොවිඩ් ආසාදිත බව හඳුනා ගැනීමෙන් පසු නිවෙස් නිරෝධායනයට යොමු කර ඇති අතර එම උපදෙස් වලට පටහැනිව ඔහු ජනතාව එක් රැස් වූ රැස්වීම් කිහිපයකටද ගොස් තිබෙනවා. එම රැස්වීම් සඳහා නුවරඑළිය, තලබකැලේ ලිදුල, කොටගල, ආග්‍රපතන, නෝවුඩ්, මස්කැලිය, අබගමුව ප්‍රාදේශීය සභා සහ නගර සභාවල සභාපතිවරුන්, නගරාධිපතිවරුන් ඇතුළු පිරිසක් පැමිණ ඇති බවත් අනාවරණ වුණා. අදාළ පුද්ගලයාට අද සිදු කළ දෙවැනි PCR පරීක්ෂණයෙන්ද ඔහු කොවිඩ් ආසාදිත බවටයි තහවුරු වී තිබෙන්නේ. නිරෝධායනයේ නීති ප්‍රීති වලට පටහැනිව කටයුතු කරලා තියෙනවා නම් තරහතිරම බලන්නේ නැතුව නීත්‍යානුකූලව කටයුතු කරන්න. එතකොට මෙම උත්සව වල පැවතිච්ච වෙලාවේ පිරිසක් හිටියා. ඒ කට්ටියට මොන වගේ තත්ත්වයක්ද මේකත් එක්ක උද්ගත වෙන්න පුළුවන් මේ? ඒකෙදී අපි රිස්ක් ඇසෙස්මන්ට් කියන එක කරලා බලන්න ඕනේ. එතුමා කොච්චර දුරින්ද ඒ අයව ආශ්‍රය කරලා කතා බහ කරලා තියෙන්නේ. ඉතින් සෞඛ්‍ය ආරක්ෂිත පිළිවෙත් අනුගමනය කරලා තියෙනවා නම් අනිත් ප්‍රභූවරුන්ට ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මේ අතර නුවරඑළිය නගරයට බලපෑ හැකි කොවිඩ් අවදානම අවම කිරීමේ අරමුණින් සංචාරකීන්ට නුවරඑළිය හෝටල් තුල නවාතැන් දෙන්නේ නම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ සහතිකය අනිවාර්ය කර තිබෙනවා. නුවරඑළියට පැමිණීමට සිදු වෙනවා නම් ඒ සඳහා ඔබ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගේ සහතිකයක් ලබාගෙන පැමිණෙන්නේ කියලා මා ඉල්ලා සිටිනවා. නැතහොත් ඔබට මේ ප්‍රදේශයේ නවාතැන් ගැනීමේ ගැටලුවක් පවතින්න පුළුවන්. ඒ වගේම අපේ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා මේ මුල් මාස කිහිපයේ ශ්‍රීපාද වන්දනා කිරීමෙන් වැළකී සිටින්න කියලා. පසුගිය දිනවල අටලුගම් ප්‍රදේශයේ සිදු කරන ලද PCR පරීක්ෂණ 831කින් ආසාදිතින් 195 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව අටලුගමින් මේ වන විට වාර්තා වන මුළු ආසාදිතින් ගණන 931ක්. මේ එම ප්‍රදේශයේ ඊයේ දිනේදීත් වාර්තා වූ සිදුවීමක්. ආසාදිතු ගෙනියන බස් දෙක උතන ගෙනත් තියෙනවා. එල ගහන්න එපා කියලා ඉතින් දොරවල් වීදුරු වහගන්න කියලා තියෙනවා. ඉතින් නතර ගහම මුළු ඔක්කොටම කියලා ගහන්න. ඒගොල්ලන්ට ඉතින් බෝ කරන්න ඕනේ ඒ චේතනාව වෙන්නේ. රත්නපුර නගර සීමාව තුළ යලිත් කොවිඩ් ආසාදිතින් ඉහළ යාමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙන අතර ගෙවුණු දින දෙක තුළ පමණක් සිදු කළ PCR පරීක්ෂණ වලින් ආසාදිතින් 76 දෙනෙකු වාර්තා වී තිබෙනවා. සෞඛ්‍ය නීතිරීති තදින්ම රත්නපුර නගර සභා සීමාව තුළ ස්ථාපිත කිරීමට ක්‍රියාමාර්ග අරන් තිනවා. මේ අතර කොළොන්නාව කනිතෙල් ලිතක සංස්ථාවේ කොවිඩ් පොකුරක් බිහිවීමේ අවධානයක් පවතින බවට ජාතික සේවක සංගමේ ලේකම් ආනන්ද පාලිත මහතා චෝදනා කරනවා. කොළොන්නාවේ ලංකාවේ ලොකුම තෙල් බෙදා හැරීම් මධ්‍යස්ථානයේ ඊයේ තමයි පරීක්ෂණ පටන් ගන්න යන්නේ. 14 දෙනෙකුට ඊයේ වෙන විට කොළොන්නාවේ කොවිඩ් කිසිදු පෞද්ගලික ඉන්ධන රථ බෙදා හැරීමේ කිසිම රියදුරෙක් සාරිය සහායකෙක්ව PCR කරලා නැහැ. ඉවක් බවක් නැතුව PCR පරීක්ෂණ කිරීම හරහාම මේ තත්ත්වයේ 100% මග හරවන්න බෑ. පැයක් දෙකක් ඇතුළත දවස් දෙකක් ඇතුළත තත්ත්වයේ සම්පූර්ණයෙන් උඩයට හරවන්න බෑ. විද්‍යානුකූලව මේකට ප්‍රවේශයක් ලබාගෙන මේ කියන අවදානන් තත්ත්වය පිළිබඳව ක්‍රියාමාර්ග ගණමින් පවතිනවා. කයින්ජ තෙල් තොග ගබඩා පර්යන්තේ සිදුවන්නේ කුමක්දයි මෙලෝ හසරක අවබෝධයක් නැති ආනන්ද පාල්ත නැමැති විශ්‍රාමික සේවකයෙකු යොදාගෙන විපක්ෂය විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් පච මල්ලක් අතාරින අපි ඊයේ දැක්කා. කොරෝනා ආසාදිතයෙක් බවට හඳුනාගත්ත කිසිම රෝගියෙක් ආයතනය විසින් ගෙදර යවලා නැහැ. ඒ පුද්ගලයා කොරෝනා රෝගියෙක් බව හඳුනා ගන්න විටත් ඔහු හිටියේ ගෙදර. ඒ අනුව ඔහුගේ පළමු ආශ්‍රිතයන්ව වහාම PCR පරීක්ෂණයට ලක් කරන්න ආයතනයේ කටයුතු කරනවා. ඒ අනුව PCR පරීක්ෂණේ රෝගීන් 57 දෙනෙකුට කරන 29ක් ඔහුගේ පළමු ආශ්‍රිතයන්, අනිත් අය අහඹු පරීක්ෂණ මේ සිදු කරගන්නේ පෞද්ගලික අංශේ. 20 වෙනිදා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් යොදාගෙන 35 දෙනෙකුට අහඹු පරීක්ෂණයක් කරනවා. ඊයේ කරේ ප්‍රතිඵල අද හවස නැත්නම් හෙට උදේ වෙනකොට ලැබෙවි. අද දිනේ 250 දෙනෙකුට අපි PCR පරීක්ෂණ අහඹු පරීක්ෂණ කිරීමට කටයුතු සියල්ල සූදානම් කරලා තියෙන. අද දිනේ ඒක සිද්ධ වෙනවා. බදාදා දිනේ වෙන විට PCR පරීක්ෂණ වලට ලක් නොකළ සියලුම රෝගීන්ට ඇන්ටිජන් පරීක්ෂාව කරන්නත් මේ වෙනකොට කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒ සඳහා අපට සෞඛ්‍ය බලධාරීන්ගේ එකඟතාවය ලැබිලා තියෙනවා. ඒ නිසා විපක්ෂයේ සීනමවන ආකාරයට කොරෝනා කන්ජ තෙල් පොකුරක් මතුවෙන්නේ නැති බව අපි ඊටම වක්කීමෙන් ප්‍රකාශ කරනවා. මේ කනිතෙල් නිතක සංස්ථාවේ සේවකයින් 6කට අධික පිරිසකගේ PCR පරීක්ෂණ අද සිදු කළ ආකාරයයි. මේ අතර බස්නාහිර පළාතේ සහ උදකලා කර ඇති ස්ථාන හැර අනෙකුත් ප්‍රදේශවල සියලු පාසල්වල ප්‍රාථමික අංශය හා පෙර පාසල් 2021 ජනවාරි මාස 11 වෙනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පිරිස් මහතා පවසනවා.
දිවෙනේ සියලු පාසල් සඳහා අනිද්දා සිට 3 වන පාසල් වාරයේ නිමාඩු ආරම්භ වීමටත් නියමිතයි. අපේ තීරණය බස්නාහිර පළාතේ පාසල් දැනට විවෘත නොකළ යුතුයි කියලා. උදකලා කරලා තිබෙන පොලිස් වසම් තුල පිහිටලා තිබෙන පාසලු විවෘත කිරීම යෝග්‍ය ක්‍රියාමාර්ගයක් හැටියට දකින්නේ නැහැ. දවස් 10කට වරක් මේ තත්වය සමාලෝචනය කරලා සෞඛ්‍ය තත්වයේ අනුව හැකියතාක් ඉක්මනින් ඒ ප්‍රදේශවල පිහිටලා තිබෙන පාසලු විවෘත කිරීමට දැඩි උත්සාහයක් කරනවා. 1 සිට 5 ශ්‍රේණිය දක්වා තිබෙන පන්ති අපි තීරණය කරලා තිබෙනවා 2021 ජනවාරි 11 වන සඳුදා විවෘත කිරීම. බස්නාහිර පළාත හා උදකලා කරලා තිබෙන පොලිස් වසම් තුල පිහිටලා තිබෙන පාසල් ඇරෙන්න අනෙක් ප්‍රදේශවල පෙර පාසල් ජනවාරි 11 වන සඳුදා විවෘත කරන්නට අපි තීරණය කරලා තිබෙනවා. ඒ තීරණය ඒ විදිහට විවාහ සොරැකුම් මධ්‍යස්ථානවලට අදාළ වෙනවා. අපි තීරණය කරලා තිබෙනවා දින කිහිපයක් උපකාරක පන්ති ආරම්භ කිරීම කල් දැමීම. සෑම පාසලකට සෞඛ්‍ය ප්‍රවර්ධන නිලධාරියෙක් අපි පත් කරනවා. නේවාසිකාගාර සමාජ දුරස්ථභාවයට යටත්ව විවෘත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. පවුලේ කවුරු හරි PCR පරීක්ෂණයකට ලක් වෙලා තිබෙනවා නම් ප්‍රතිඵල ලැබෙන තුරු දරුවා කරුණා කරලා පාසලට යවන්න එපා කියලා මම ඉතාමත් ඕනෑකමින් අපේ දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටිනවා. මේ අතර COVID-19 වසංගතය හේතුවෙන් කොළඹ නගරයේ නිරෝධන ඇඳිරි නීතිය පනව ඇති සහ හුදකලා කර ඇති ප්‍රදේශවල පදිංචිකරුවන් වෙනුවෙන් අද විශේෂ ශරීර සූතා වැඩසටහනක් මෙලෙස පැවැත්වුණා. කොවිඩ් ආසාදනය වීමෙන් මියගිය මුස්ලිම් ජාතිකයෙකුගේ මෘතදේහයක් ආදාහනය නොකර රජය විසින් පත් කර ඇති විශේෂඥ කමිටුවේ තීරණය ලැබෙන තෙක් කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරය තැන්පත් කරන ලෙස ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පත්‍රේන මහත්මිය අද නියෝග කළා. ඒ මියගිය පුද්ගලයාගේ ඥාතීන් විසින් සිදු කර තිබූ ඉල්ලීමක් සලකා බලමින් ගාල්ල දේද්දුගඩ ප්‍රදේශයේ පදිංචි 84 හැවිරිදි මුස්ලිම් ජාතිකයෙකු කොවිඩ් ආසාදිතව මියගිය පසු එම සිරුර ආදාහනය කරන ලෙස අධිකරණ වෛද්‍යවරයා නියෝග කළ බවයි පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේ. එහිදී මියගිය පුද්ගලයාගේ පුත්‍රයෙකු ඊට විරුද්ධත්වය පළ කර සිරුර බහරගෙන නොමැති අතර පසුව තවත් පුත්‍රයෙකු සිරුර කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ ශීතකරණයේ තැන්පත් කරන ලෙස ඉල්ලා තිබෙනවා. නමුත් එය අවදානම් තත්වයක් විය හැකි බැවින් මළසිරුර සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් නිකුත් කරන ලෙසයි පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ. මෙහිදී මියගිය පුද්ගලයාගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ මෙය අර්බුදකාරී තත්වයක් බැවින් කොවිඩ් ආසාදනය වීමෙන් මිය යන මුස්ලිම් පුද්ගලයන්ගේ දේහයන් සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ තීරණය කිරීම සඳහා පත්කර ඇති කමිටුවේ වාර්තාව ලැබෙන තෙක් සිරුර කරාපිටිය රෝහලේ අධිශීතකරණයක තැන්පත් කර තබන ලෙසයි. කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළේ ඒ පිළිබඳව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි. කෙසේ වෙතත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මීට පෙර සඳහන් කර තිබුණේ විද්වත් කමිටුවේ අවසන් තීරණය ලැබෙන තෙක් කොවිඩ් මරණ ආදාහනය අනිවාර්ය කරමින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලාත්මක බවයි. මේ අතර සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදීද කොවිඩ් මරණ ආදාහනය සම්බන්ධයෙන් අදහස් පළ වුණා. මුස්ලිම් ජනතාවගේ දේහයන් භූමිදානය කළ යුතුයි කියන මතය අපි ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා තාමත්ම සෞඛ්‍ය විද්‍යාත්මක පදනමකින් යහපත් වූ ප්‍රතිචාරයක් අපට ලැබෙයි කියලා. විශේෂයෙන්ම මේ රටේ ඉන්න වෛරස් විද්‍යාව හා නොයෙකුත් මේ සම්බන්ධ ශ්‍රේෂ්ඨයේ ප්‍රවීණයන්ගේ යම් නිගමනයක් આવොත් ඒක පිළිගන්න මුස්ලිම් සමාජය ලැහැස්තියි. COVID-19 වෛරසය ආසාදනය වූ බවට සැකසහිතව මිය යන මුස්ලිම් ජාතිකයින්ගේ මළසිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් PCR පරීක්ෂණ සිදු කර අවසන් තීරණයක් ලැබෙන තුරු එම මෘතදේහයන් සුරක්ෂිත කිරීම සඳහා ශීත ගබඩා පහසුකම් සහිත කන්ටේනර් 5ක් රජයේ ඉල්ලීම අනුව මුස්ලිම් ජාතිකයෙකු පෞද්ගලික පරිත්‍යාගයක් ලෙස ලබා දී තිබෙනවා. එම ශීත කන්ටේනර් තුළ මෘත ශරීර 7ක් මේ වන විට තැන්පත් කර තිබෙනවා. කොවිඩ් මර්ධන ඖෂධයක් යයි පවසමින් කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් නිපදූ පැණිය අනුමැතිය සඳහා ජාතික පර්යේෂණ සභාවට මෙතෙක් කිසිදු ඉල්ලීමක් ලැබී නොමැති බව එහි සභාපති මහාචාර්ය හේමන්ත දොඩම්පාල මහතා පවසනවා. කෙසේ වෙතත් එම පැණිය ලබා ගැනීම සඳහා ඊයේත් විශාල පිරිසක් කෑගල්ල උඩුකුඹුර ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ ධම්මික බණ්ඩාර මහතා පැවසුවේ ගම්මට්ටමින් අදාළ පැණිය ලබා දීමට කටයුතු කරන බවයි. කොවිඩ් වෛරසය මර්ධනය කරන බවට පවසමින් කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා නිපද වූ පැණිය ලබා ගැනීමේ අරමුණින් විශාල පිරිසක් කෑගල්ල උඩුකුඹුර ප්‍රදේශයට ඊයේ පැමිණ සිටියේ නිරෝධායන නීතිද නොතකමින්. කෙසේ වෙතත් එහිදී ධම්මික බණ්ඩාර මහතා පැවසුවේ අදාළ පැණිය ලබා දීමට අවසර නැතත් ගම්මට්ටමින් එය ලබා දෙන බවයි.
මං හිතනවා මේ වෙනකොට මේ බේත මිලියන 3කට අධික ලංකාවේ මිනිස්සු බීලා තියෙන්නේ. මට තව තියෙන සුළු පිරිසයි. මං මේ හැම කෙනාටම බේත දෙනවා. දිසාපතිතුමා මාර්ගයෙන්, ප්‍රාදේශීය ලේකම්තුමා මාර්ගයෙන්, ග්‍රාම සේවකතුමාලාගේ මාර්ගයෙන් ගමින් ගමට බේත් ගෙනත් දෙන්නයි සැලසුම තියෙන්නේ. තාමට බේත් දෙන්න අයිතියකුත් නැහැ. ඒත් මං මේ බේත සත්‍ය නිසා ඔප්පුන නිසා මේ බේත දෙන්නේ. ගෙන්නන්න එපා අපිට කාලි. එයාට කාලිමෙනි ඇවිලා හීනේ යම කියලා මේ වගේ බෙනියක් අදලා මිනිසුන්ට ජෝ කරන්න පුළුවන් කියලා කියනවනම් මුළු ලෝකෙම මේ විදිය ලඩක් එයි කියලා අයි මෙයාට කලින් කියන්න බැරි උනේ. එතකොට මේක මා අම්මාන්ට බොරුවක් වෙනවා. එයාට මෙතෙන්ට ඇවිල්ලා සුව ඒක ඔප්පු කරන්න පුළුවන් මෙන්න මේ විදිය කාලිමෙනිය කියනවනම්. එයාට අපි බෙනී විකුණන්න එපා කියලා අපි කියන්නේ නැහැ. නමුත් එයාගේ ව්‍යාපාරයට කාලිමෙනිය පාවිච්චි කරන්න එපා කියන එක තමයි අපි කියන්නේ. මේ අතර කොවිඩ් පැණිය ලබා ගැනීමට පැමිණෙන ජනතාව හේතුවෙන් කෑගල්ල ප්‍රදේශයට අවදානමක්ද මතුව තිබෙනවා. මේ පැණිය පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හෝ වෙනත් ඖෂධ අධිකාරියකින් තහවුරුවක් සිදු කරලා නැහැ. මේ පැණිය ස්ථීරවම කොරෝනා 19 රෝගයට සුදුසුයයි කියා අපි සමස්ත ජනතාවගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා. එම අනුමැතිය ලැබෙන තුරු කරුණාකර මේ අන්දමින් එක්රැස්වීම වළකින ලෙසට මේ අතර නිවේදනයක් නිකුත් කරමින් ජාතික පර්යේෂණ සභාව පෙන්වා දෙන්නේ ධම්මික බණ්ඩාර මහතා නිපද වූ පැණිය එම සභාවේ අනුමැතිය සඳහා ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් වී නොමැති බවයි. එවැනි ඉල්ලීමක් ලද වහාම ඒ සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට ජාතික පර්යේෂණ සභාව සූදානම් බවද එම නිවේදනයේ සඳහන්. ආයුර්වේද බෙහෙතක් නම් එයා ආයුර්වේද බල මණ්ඩලය හරහා අපේ පරීක්ෂණ සභාවට අයදුම්පතක් යොමු කරන්න ඕනේ නිශ්චයාකාරව ලියන ලද. අපි කියනවා විද්‍යාත්මක පරීක්ෂණයක තියෙන්න ඕනේ ගුණාංග කියනවා. ඒ ලියන ක්‍රමවේදයන් තියෙනවා. ආචාර ධර්ම කියලා දෙයක් තියෙනවා. ඒ සියල්ලටම යටත් අපිට ලැබුණොත් අයදුම්පතක් අපි ඒක සලකලා බලනවා. කවුන්සිලේ තීරණය සහ වෙනත් විද්වතුන් මේක හදාarලා බලලා මේක සුදුසු නම් අපි පරීක්ෂකයාට මුදල් ආධාර දෙනවා. ඒ පරීක්ෂණය කරන්නේ. මේ අවස්ථාවේදී අපිට එවැනි අයදුම්පත් කීපයක් අතරින් අපි ඉතාමත්ම හොඳටම නිර්දේශිත පරීක්ෂණ දෙකකට අපි අනුමැතිය ලබා දුන්නා. අපිට ඒ පිළිබඳ කතා කරලා කිව්වා අපි එකඟ වුණා. ඒකට ඒ වගේම ඒට විද්වත් මණ්ඩලයක් පත් කරා. ඒ විද්වත් මණ්ඩලයෙන් අපිට මේ මහතා වෙනුවෙන් ඒ යෝජනා පත්‍රය ලියලා දෙන්න එකඟතාවයක් ඇති වුණා. නමුත් අපිට ඒ යෝජනාවලිය තාම මට ලැබිලා නැහැ. ඉතින් මේක සමාජ මාධ්‍ය හරහා ඇතිවෙච්ච ප්‍රසිද්ධියත් එක්ක ඒ වේගයට අපිට පරීක්ෂණ කරන්න බෑ. ඒ පරීක්ෂණය සුදුසු නැහැ. පසු කාලීන අපිට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒකන්ද අපේ පරීක්ෂණ අපි යන්නේ අපේ ක්‍රමවේදයට. කවුරු කොහොම කිව්වත් විද්වත් මණ්ඩලයකින් අනුමත කරනකම් පොඩ්ඩක් මොහොතක් කොහොම ඉඳලා මේකෙන් ආරක්ෂා වෙන්න අර අනුමැතිය එනකම් අපිට මොනවා හරි දෙයක් අනුමත කරන්න ඕන නම් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ සූත්‍ර කමිටුවට දාලා වෛද්‍යවරු 5 දෙනෙක්ගෙන් ලියුම් ඕන මේක පාවිච්චි කරා මේකට සුව වුණා කියලා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේවල ශ්‍රීනිවාස හිමියන් බැහැදුටුවා. එහිදී COVID-19 වසංගතය හමුවේ ජන ජීවිතය නගා සිටුවීමට රාජ්‍යයෙන් ඇති පියවර සම්බන්ධයෙන්ද අග්‍රාමාත්‍යවරයා නාහිමියන් දැනුවත් කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන්ගේ සුවදුක් විමසීමට පැමිණියේ අද පෙරවරුවේ. වත්මන් කොවිඩ් තත්ත්වය පිළිබඳව එහිදී අග්‍රාමාත්‍යවරයා විසින් අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස හිමියන්ව දැනුවත් කර තිබෙනවා. පසුව අග්‍රාමාත්‍යවරයා විසින් චේතවන චෛත්‍ය වටා ඉදිකිරුණු අභ්‍යන්තර මාර්ග පද්ධතිය විවෘත කළා. ජේතවන ව්‍යාපෘති කෞතුකාගාරයේ විවෘත කිරීමද සිදු කෙරුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින්. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ මූල්‍ය ප්‍රතිපාදන මත ඉදිකරන ලද අනුරාධපුර ආරිප්පු මාර්ගයේ ස්ථාපිත අභිනව සංගමිතා සිල්මාතා පුහුණු අභ්‍යාස ආයතනයේද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සසුනට පූජා කෙරුණා. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 10 දක්වා ඉහළ දැමීම සම්බන්ධයෙන් වතු හාම්පුතුන් සහ වතු වෘත්තීය සමිතිවලට එකඟතාවයකට පැමිණෙන්නට නොහැකි වූහොත් වෙනත් විකල්ප ක්‍රියාමාර්ග වෙත යොමු වන්නට සිදුවන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ වතු සමාගම් නියෝජිතයින්, වෘත්තීය සමිති සහ දේශපාලන නියෝජිතයින් අතර පැවති විශේෂ සාකච්ඡාවකදී. කෙසේ වෙතත් මෙම සාකච්ඡාව උණුසුම් මුහුණුවරක් ගත්තා. First think about the people who are in the state and who want to come and work. Give them this amount. Thereafter, whatever you want to do, you do that. I can give you a list of many companies right now within the plantation where EPF, ETF has not been paid. Government institution has not paid. So I respect you. We are not mentioning the company's name, sir. You want to mention here, sir? We can't departure from the government norm of giving the rupees minimum wages. So based on that, you prepare a model. And we have given it. You have not given on the base of 1,000 rupees. No, there is a shortage of 80 rupees here. So put that also there. Prepare a model and give us. So, sir, I can give that message to the company that you are willing to increase the norm by 2 kilos. Okay, people once they started, sir, Prakash, they like to plug maximum, sir. They are not lazy. They are plugging. No, listen to me. No, they're plugging. Now you all cut and chop purposely. Some more bring it in. Around this estate, within a week, can't you identify what are the areas where you can't plug this amount? ෆීල්ඩ් එකට 25 දෙනෙක් ප්ලග්ස්ලා දාලා කාංගානිත් එක්ක දාපුවම සර් උදේ පාන්දර කියන්න බෑ කම්පැනි එකට මෙච්චර කිලෝ ගණන් කරන්න පුළුවන් කියලා. කාට දෙයියටවත් බෑ සර්. If they are plugging 40 kilos, we agree to go on the norm side. When they are plugging only 13 kilos, 14 kilos, the norm has to be 13. No. We initially proposed the production and the revenue share. That is advantageous to everybody. Sir, we will be practical. It is not possible to put everyone on the revenue sharing model immediately. It's something you have to transition everyone. Agreed. So what I'm saying is let people get the 1,000 till the transition happens. Nothing wrong in that, no sir. Now that's already paid for that. Wait, Mr. Kanishka. Balan Gore is under him. His managers didn't even come when those two people died. You want to kill the people and get money? හැකිදාක් දුරට සාමූහික ගිවිසුමකට ඇතුළත් වීම සඳහා දෙපක්ෂයේ එකඟතාවයක් නැති වුණොත් වෙනත් විකල්ප ක්‍රියාමාර්ගයන් පිළිබඳව සොයා බැලීමට අපට සිදු වෙනවා. ක්‍රියා 10ක් මේ එකඟතාවයක් තියෙනවද කියන්නේ දැන් රජය පොරොන්දු වුණා කම්කරුවන්ගේ මේ 10 දෙන බවට. නෑ රජයට දෙන්න බෑනේ. රජය යම් ආකාරයකින් වතු සමාගම් වලට නියම කරන්න ඕනි මේ මුදල ගෙවන්නට කියලා. වැටුපට අමතරව තවත් නිර්ණායක දෙගොල්ලන් අතර එකඟ වෙලා තිබුණා. ග්‍රැටියුටි පිළිබඳ ප්‍රශ්නය තියෙනවා. මේ හා බැඳුණු ප්‍රශ්න ගණනාවක් තියෙනවා. අම්බුත්තලාගේ සාධනීය පැත්තක් තියෙනවද රජයේ යෝජනාවට? ඔව් වෙනදාට වඩා සාධනීය පැත්තක් තියෙනවා. සම්පූර්ණයෙන්ම මේ වැටුප ගෙවීම පිළිබඳව ඔවුන් යම් යම් කොන්දේසි ඉදිරිපත් කරලා තියෙනවා. සමහර කොන්දේසි වලට වෘත්තීය සමිතිය එකඟ නැහැ. ඒ ප්‍රශ්නේ තවදුරටත් විසඳිය යුතු තිබෙනවා. එකඟතාවයට ආවද? කතා දෙකක් නෑ මූලික පඩි 10ක්. පැහැදිලිම අධිකාරි ජනාධිපතිතුමා කියලා තියෙනවා. ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමා බජට් එකෙත් කියලා තියෙනවා. අපේ කම්කරු ඇමතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒතුමාත් ඒ මතේ ඉන්නවා. වෘත්තීය සමිතිය අපිත් ඒ මතේ ඉන්නවා. The wage discussion today was very productive and very positive because we feel as opposed to the previous discussions now we've come to a more positive outcome and we definitely believe that we'll come to the intended 1,000 rupee wage. By the 31st, the companies have to come out with a formulation on how they're going to give 1,000. What the decisions after day? You'll know 1st of January. කොවිඩ් ආසාදිතව මිය යන ඉස්ලාම් බැතිමතුන්ගේ දේහයන් ආදාහනය කිරීමේ රජයේ තීරණය ප්‍රතික්ෂේප කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ගුරුතලාව ප්‍රදේශයේදී ඉස්ලාම් බැතිමතුන් පිරිසක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා. පැහැදිලිවම කියනවා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුණු ගෑවුණු සියලු දෙනා නීතිය හමුට ගෙන ඇවිල්ලා ත්‍රස්ත ක්‍රියාවකට හවුල් වුණා නම් අනිවාර්යයෙන්ම මරණීය දඬුවම ලබා දිය යුතුමයි. ඉස්ලාමීය ජන ප්‍රජාව කොවිඩ් ආසාදනයත් සමග සුපුරුදු වත්පිළිවෙල උල්ලංඝනය වීමේ රටාවක් අද අපේ රටේ නිර්මාණය වෙලා තිබෙනවා. ආදාහන කටයුතු භූමි දාහනය කටයුතු කියන මාතෘකාව තුළ අපේ රටේ ඉස්ලාමීය ජාතිකින් අන්ත අසරණ භාවයට පත් වෙලා සිටිනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය බොහොම පැහැදිලිව ප්‍රකාශ කරලා තිබෙනවා භූමි දාහනය පිළිබඳව සෞඛ්‍ය ගැටලුවක් නැtei කියන කාරණා. මේ රටේ රජයත් හැම වෙලාවෙම ප්‍රකාශය කරන දේ තමයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගයිඩ්ලයින් ප්‍රතිපත්ති අනුගමනය කරනවා. අනිත් හැමෝටම ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගයිඩ්ලයින්ස් අනුගමනය කරනවා. හැබැයි ආදාහන භූමිදාන ප්‍රශ්නේ රජය අමුතුම මාදිලේ විශේෂඥ දැනුමක් ලබාගෙන ඒ අය කියනවා පුච්චන්න ඕනේ. මම පැහැදිලිව කියන්න කැමති සමගි ජන බලවේගයේ අපි සියලු දෙනා ඒ පහත් තීන්දුව තරේ ප්‍රතික්ෂේප කරනවා කියන
සහරාන් හෂීම් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු භාරව සිටි මාලික් අසීස් සහ අසාත් නවාවි යන නිලධාරීන් එම කටයුතු පැහැරහැරීම සම්බන්ධයෙන් විනය පියවර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කළ නිර්දේශයට රාජ්‍ය සේවා කොමිසමෙන් පිළිතුරු ලැබී තිබෙනවා. ඒ බව හෙළි වුණේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම හමුවේ නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රාජ්‍යයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සාක්ෂි ලබා දීමට අද පැමිණි අවස්ථාවේදී මේ අතර ජනාධිපති කොමිසමට අපහාස කළ අයෙකු ලෙස නිශාරා ජයරත්න මෙනවිය නම් කරන්නයි විනය පියවර ගැනීමට නිර්දේශ වූ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතාගේ පාර්ශවය කළ ඉල්ලීම කොමිසමේ බහුතර මතය අනුව අද ප්‍රතික්ෂේප වුණා. සහරාන් හෂීම් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් පතා ත්‍රස්තමර්ධන හා විමර්ශන කොට්ටාසය ප්‍රශ්නගත ගොනුවක් යොමු කර තිබුණේ 2017 වසරේදී වන අතර පාස්කු ප්‍රහාරය එල්ලවන තෙක් එම ගොනුව බහරව සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි සහ රජයේ අධිනීතිඥ මාලික් අසීස් යන නිලධාරීන් ඊට නිසි පියවර නොගැනීම සම්බන්ධයෙන් පසුගියදා කරුණු අනාවරණ වුණා. එහිදී නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතාගේ නීතිඥවරයා කොමිසමෙන් කළ ඉල්ලීමක් මත නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී රජ්‍ය අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය පසුගිය සිකුරාදා කොමිසමට කැඳවනු ලැබුවේ නීතිපතිවරයා විසින් 2019 6/18 දින එවක වැඩබලන පොලිස්පතිවරයාට යොමු කර තිබූ ලිපියක් ඇසුරින් සකස් කෙරුණු මාධ්‍ය නිවේදනයක් සම්බන්ධයෙන් විමසීමටයි. එදින තමාගෙන් ප්‍රශ්න කළ ආකාරය පිළිබඳ අවධානය යොමු කරමින් අසාද් නවාවි මහතාගේ නීතිඥවරයා තමන්ට නීති සහයක් අවශ්‍ය බව පවසා සාක්ෂි ලබා දීමට වෙනත් දිනයක් ලබා දෙන ලෙස සාක්ෂිකාරිය කළ ඉල්ලීම අනුව වැඩිදුරටත් සාක්ෂි විමසීම අද දක්වා කල් තැබුණා. සාක්ෂි විමසීම ආරම්භයේදීම නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා නිශාරා ජයරත්න මෙනවිය වෙනුවෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් නීතිඥ සහාය සඳහා පෙනී සිටීමට විරෝධය පළ කළා. එහිදී කොමිසම සමග ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වී සිටි නිශාරා ජයරත්න මෙනවිය වෙනුවෙන් පෙනී සිටින රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විකුම්ද ආබ්‍රූ මහතා සඳහන් කළේ එලෙස පෙනී සිටීමට බාධාවක් නොමැති බවයි. සිය කරුණු දැක්වීම අතරතුර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් විකුම්ද ආබ්‍රූ මහතා හෙළි කළේ සහරාන් හෂීම් සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු භාරව සිටි මාලික් අසීස් සහ අසාද් නවාවි යන නිලධාරීන් එම කටයුතු පැහැරහැරීමට විනය පියවර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් කළ නිර්දේශයට රාජ්‍ය සේවා කොමිසම විසින් දෙසැම්බර් 15 වැනිදා පිළිතුරු එවා ඇති බවයි. එහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ඔහුට දැන්වූයේ ඒ සම්බන්ධයෙන් යමක් දැන්වීමට ඇතනම් නිසි ක්‍රියාදාමය අනුව දෙපාර්තමේන්තුව මාර්ගෙන් ජනාධිපති කොමිසමට දන්වන ලෙසයි. අනතුරුව සාක්ෂිකාර නිශාරා ජයරත්න මෙනවියගෙන් සාක්ෂි විමසීම ආරම්භ කෙරුණා. 2019 6/18 වන දින නීතිපතිවරයා විසින් එවකට වැඩබලන පොලිස්පතිවරයාට යවා ඇති ලිපියේ තිබෙන්නේ එතුමාගේ මතය නේද? පසුගිය අවස්ථාවෙත් ස්වාමීනි 18 වතාවක් පමණ මේ ප්‍රශ්නය මේ ජනාධිපති නීතිඥතුමා අසා තිබෙනවා. දැනටමත් මේ සාක්ෂිකාරිය ඊට පිළිතුරු දීලා තියෙන්නේ. ඍජු පිළිතුරු ලැබුණේ නැති නිසානේ අහන්නේ. ඒ ලිපියේ තිබුණේ නීතිපතිවරයාගේ මතයනේ සාක්ෂිකාරිය. එහෙම නේද? ඒ ලිපිය දක්වා ඇති සියලු කාරණා නීතිපතිවරයාගේ මතයෙන් නෙවෙයි වැඩබලන පොලිස්පතිවරයාට ලබා දුන් උපදෙස් පමණයි ස්වාමීනි. මේ ලිපිය ස්ථාන දෙකක උපදෙස් දෙමි කියලත් සඳහන් වෙනවා. කාසියක දෙපැත්තක් තිබෙනවනේ ස්වාමීනි. ඒ වගේම මෙතනත් එක පැත්තක් තමයි අසම්පූර්ණ ගොනුවක් නිසා ඒ පිළිබඳ තවදුරටත් විමර්ශනය කරන්න කියලා නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් දෙනවා. අනෙක් පැත්ත තමයි ස්වාමීනි අපේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වගකීම පැහැරහැරීමක් කළාද කියන කාරණය පොලිස්පතිවරයාට දැනුවත් කළ යුතුත් නැහැ. ස්වාමීනි අය තවමත් පෙර දිනේ වගේමයි උත්තර දෙන්නේ. අහපු ප්‍රශ්නයට අය කාගේ හරි ඉල්ලීමක් මත දිගින් දිගටම වමාරනවා. මම අද යලිත් ඉල්ලා සිටිනවා. ඇය මේ කොමිසමට අපහාස කළ කෙනෙක් ලෙස සලකා කටයුතු කරන්න කියලා ස්වාමීනි. මෙහිදී නිශාරා ජයරත්න මෙනවිය ජනාධිපති කොමිසම හමුවේ සංවේදී වෙමින් සාක්ෂි ලබා දුන්නා. මම කොමිසමට අපහාස කළා කියලා මාධ්‍ය හරහා ප්‍රචාරය කරලා සතුටක් ලබන්න මේ අයට අවශ්‍ය නම් එය අසාධාරණයි ස්වාමීනි. මම කිසිදු අවස්ථාවක මේ ගරු කොමිසමට අපහාස කළේ නැහැ. අහපු සියලුම ප්‍රශ්නවලට උත්තර දුන්නා. මම නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණී නිසා ඒ නිලියට හා නමට කැලලක් එක් කරන්නයි ඔවුන් උත්සාහ කරන්නේ. එය කනකාටුවට කරුණක් ස්වාමීනි. නිශාරා ජයරත්න මෙනවිය ජනාධිපති කොමිසමට අපහාස කළේද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙහිදී ජනාධිපති කොමිසම බෙදුණු තීන්දුවක් ප්‍රකාශයට පත් කළා. එහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ඇය එලෙස කොමිසමට අපහාස වනසේ හැසිරී ඇති බව තීරණය කළද කොමිසමේ සෙසු විනිසුරුවරුන් සියලු දෙනා එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් ප්‍රකාශ කළේ නිශාරා ජයරත්න මෙනවිය කිසිදු ආකාරයකින් ජනාධිපති කොමිසමට අපහාස කර නොමැති බවයි. මේ අතර මාලික් අසීස් සහ අසාද් නවාවි සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිසමට නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර ඇති මූලික විමර්ශන වාර්තා අධ්‍යයනය කිරීමෙන් අනතුරුව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවට ආරංචි මාර්ග අනාවරණය කරනවා.
රටවටා හිරු. රටවටා හිරු. ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිත කරන පුද්ගලයන් ලියාපදිංචිවීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට අමාත්‍ය කේලි රඹුකැල මහතා පසුගියදා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් ඇතිව තිබෙනවා. මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින් අමාත්‍ය කේලි රඹුකැල මහතා පෙන්වා දෙන්නේ තමන් කළ ප්‍රකාශයේ සම්පූර්ණ අදහස ගම්මේ නොවන ලෙස සහ නිවැරදි අර්ථ නිරූපණය නොවන අන්දමින් අදාළ ප්‍රකාශ සංසරණය වන බවයි. රජය අදහස් කරනුයේ විදේශීය ඩිජිටල් මෙහෙයුම්කරුවන් ලියාපදිංචි කිරීම මිස සමාජ මාධ්‍ය හා ඩිජිටල් වේදිකා භාවිත කරන ලියාපදිංචි කිරීම නොවන බවයි අමාත්‍යවරයා පවසන්නේ. වසරක සේවා කාලය සම්පූර්ණ බැවින් තමන් සේව ස්ථිර කරන ලෙස ඉල්ලමින් රැකියාලාභී උපාධිධාරී එකමුතුව අද කළුතර මාතලේ මහනුවර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක උද්ඝෝෂණ සංවිධානය කර තිබුණා. මහියංගනය අලුත්තරම විරාණගම ප්‍රදේශයට ඊයේ සහ අද උදෑසන මල්වැස්සක් පතිත වී තිබෙනවා. මේ සෙවන පිටිය කටුවන්විල මාර්ගයේ මුදුගල වැවේ පිටවාන මතින් ගමන් කළ බවසරයක් අනතුරට ලක් වෙති ආකාරයයි. ඒ සමගින් 6:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමාවට පත්වනවා. පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය අනුවතිරේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. නැවත හමු වෙමු රාත්‍රී 9:55ට. ආයුබෝවන්.